වේදිකාවට වැඩම කොට සිටින ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ඒ වගේම ගෞරවනීය මවුලුතුමනි ඔබතුමාගෙන් අවසරයි. ඒ වගේම මේ වේදිකාවේ ඉන්න ජාතික ජන බලවේගය නියෝජනය කරන අපේ සියලුම පක්ෂ සංවිධානවල නියුත සහෝදරුන්ගෙන් මහත්තුරුන්ගෙන් සහෝදරින්ගෙන් අවසරයි. ඒ වගේම මේ බේරුවලට එකතු වෙලා ඉන්න ආදරණීය සහෝදරීන් සහෝදරුවනි ඔබෙන් අවසරයි. පළමුවෙන්ම මේ තාමත් අයහපත් කාලගුණයේ මැද්දේ මහවැසි වැටෙද්දිත් මේ ස්ථානයට ඇවිල්ලා ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුරසනායක සහෝදරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඕනෑම දුෂ්කර තත්ත්වයක් තුළ සටන් වදින්න තමයි ලෑස්ති කියලා මේ මොහොතේ තමන්ගේ භාවිතයන් ඔප්පු කරමින් සිටින රැස්ලා ඉන්න සියලුම ආදරණීය අම්මා තාත්තා සහෝදර සහෝදරයන්ට අපි අපේ ආචාර්ය බුදක සිටිනෝ මේ අයහපත් කාලගුණයේ මැද්දේ අපට අහුම්කම් දෙන්න ඒම පිළිබඳ තමුන්වන්සලා කවුරුත් දන්නවා අපේ රටේ ජනාධිපතිවරයෙක් ප්‍රකාශපත් කළ දිනු දැන් මැතිවරණ කොමසාරිස්තුමා දීපු දිනානුව හෙට අපේක්ෂක හැමදෙනාම තමගේ නාම යෝජනා බාර දෙන්න ඕන. ලබන මාසේ 16 වෙනිදා ඡන්දය පවත්වනවා. ලබන මාසේ 16 වෙනිදා මේ රටේ පුරවැසියන්ට අවස්ථාව ලැබිලා තියෙනවා අපේ රටට අලුත් පාලනයක් නිර්මාණය කර ගැනීම සඳහා අලුත් ජනාධිපතිවරයෙක් පත් කරගන්න. අපි හිතනවා අපේ රටේ ජනතාව වසර 71ක දේශපාලන අත්දැකීම් තියෙන ජනතාව ලබන 16 වෙනිදා ගන්න තීන්දුව නැවත වරද්ද ගන්න නැතුව හොඳ තීන්දුවක් හිතට ගනී කියලා. දැන් මේ ජනාධිපතිවරණ ටිකක් අමුතු ජනාධිපතිවරණයක්. එකක් තමයි මේ ජනාධිපතිවරණය අපට ආවේ අර කලින් වගේ නෙවෙයි. ජනාධිපති නිල කාලේ අවසන් වුණාට පස්සේ ව්‍යවස්ථාවට අනුව ආපු ජනාධිපතිවරණය. මේක කලින් අපට හැමදාම මතකයි. ජනතාවගෙන් ඡන්ද දෙන්න කවුරු ඇවිල්ලා අවුරුදු 6කට බලය ගන්නවා ජනාධිපති වෙනවා අවුරුදු 4ක් ඉන්නකොට හිතනවා තව 6ක් ඉල්ලන්න ඕනයි කියලා. ඊට පස්සේ 6 පයින්න කලින් තව 6ක් ඉල්ලලා ඡන්දකට යනවා. එනිසා මීට කලින් ජනාධිපතිතුමා ප්‍රකාශපත් කර ඉන්න ජනාධිපති මැතිවරණ කොමසාරිස් නෙවෙයි. මේ පාර එහෙම නෙවෙයි. මේ පාර ජනාධිපතිගේ නිල කාලේ අවසන් වෙලා කොමසාරිස්තුමා විසින් ව්‍යවස්ථාවට අනුව මැතිවරණ කොමසාරිස් සභාපති තමයි දිනේ නියම කළා තියෙන්නේ. ඒ වගේම මීට කලින් ජනාධිපතිවරුන්ට හැමදාම අපි දැක්ක පහුගිය කාලවල ජනාධිපති ඡන්දය ඉල්ලනවා. 2015 ජනාධිපති ඡන්දය ඉල්ලුවා. 2010 ජනාධිපති ඡන්දය ඉල්ලුවා. ඒ කියන්නේ ඉන්න ජනාධිපති ඡන්දය ඉල්ලුවා. මීට කලින් ඔස්සවල. හැබැයි මේ පාර එහෙම නැහැ. මේ පාර ඉන්න ජනාධිපති ඡන්දය දෙන පාර පේන්නේ නැහැ. දැන් කොහොමද බැරි වෙන්නේ? මොකද අද දවල් 12ට කලින් අප බඳින්න ඕන බඳපු පාටක් පේන්නේ නැහැ. ඉන්න ජනාධිපති ඡන්දය ඉල්ලන්නේ ජනාධිපතියක් මේක. හිටපු ජනාධිපති එයාට බෑ. එයාට ව්‍යවස්ථාවෙන් බැරි කරලා තියෙන නිසා එයා ඉල්ලන්නේත් නැහැ. නිසා මේ ජනාධිපතිවරණේ ජනාධිපතිවරු සටන් කරන්න අපේක්ෂකව ඉන්නේ. නිසා මේක ටිකක් විශේෂයි. තව විශේෂයක් තියෙනවා මොකද්ද? මේ වෙනකොට ආරංචි 41ක් ඉන්නවලු අපේක්ෂකයෝ. මාගලක් වගේ එකක් තමයි අපිට හම් වෙන්නේ. කතරි ගහන්න. විනාඩි 5ක් 10ක් හොයාගන්න කවුද ඉනවද? හැබැයි අපි දන්නවා 41ක් 40ක් හිටියට ඔය සමහරු හෙට නාම දෙන්න දන්නෙත් නැහැ නේ. 41ක් විතර හිටියට මේ ජනාධිපතිවරණේ බලය සඳහා සටන් වදින අපේක්ෂක 3 දෙනා ඉන්නේ. අනිත් අය ඔක්කොම නිකන් වේලුකාරයි. 3 දෙනා ඉන්නේ. එක්කෙනෙක් තමයි අපේ අපේක්ෂකයා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා මේ රටේ ජනතාවට විශ්වාසය තියන්න පුළුවන් එකම අපේක්ෂකයා අනුර කුමාර දිසානායක සහෝදරයා ඉන්නවා අපේ පැත්තේ. ඒ තමයි අලුත් ප්‍රවේශය. අනිත් පැත්තෙන් කවුද ඉන්නේ? පරණ නඩේ කට්ටිය අවිල්ලා ඉන්නවා. මුණු අලුතුත් නැහැ, කට්ටිය අලුත් නැහැ, නඩේත් පරණයි, නඩේ ගුරුත් ඒගොල්ලෝ පරණයි. එක පැත්තකින් ඉන්න ගොඩ මහත්තයා ඇවිල්ලා. අයියට බැරි නිසා මල්ලි ඇවිල්ලා. දැන් කොහොමද රට හදන්න ඉල්ලන්නේ? දැනටමත් වයස 70 පැනලා. නඩු ගොඩයි ලෙඩ ගොඩයි. හැමදාම නඩුවක් තියෙන උසාවියේ. නඩු දාට ලෙඩ වෙනවා. නඩුවක් නම් ලෙඩ. නඩුව තියෙන දාට ඉන්නේ රෝහලේ. ලංකාවෙත් නෙවෙයි එක්කෝ සිංගප්පූරුවේ. දැන් අපි දැක්ක ඊපෙරදා නඩු ගොඩක් තිබ්බනේ. යන්තම් බේරි යන. දැන් ඊපෙරදා අපි දැක්ක දැන් එතුමගේ ගුවන්ගල ගමන බලපත්‍රේ පාස්පෝර්ට් එක. දැන් සාමාන්‍යයෙන් පාස්පෝර්ට් එකක් තියෙන අපි හැමෝගම පාස්පෝර්ට් එක කොයි තියන්නේ? ගෙදර අල්මාරියේ නැත්තම් මේස ලාච්චුවේ. මේ ගෝඨාභය මහත්තයාගේ පාස්පෝර්ට් එක තියෙන උසාවියේ. මොකද ෂුවර් නැහැ පැනලා යන්නේ. ඒක උසාවියේ තියාගෙන. දැන් ඊපෙරද එතුමගේ නීතිඥයෝ ගිහිල්ලා අධිකරණයට කරුණු ඉදිරිපත් කළා පාස්පෝර්ට් එක ඉල්ලුවා මොකටද? මේ මාසේ 9 වෙනිදා සිට 12 වෙනිදා දක්වා ප්‍රතිකාර ගැනීම සඳහා සිංගප්පූරුවට යන්න ඕන අයකට පාස්පෝර්ට් එක දෙන්න කියලා ඉල්ලුවා උසාවියේ සානුකම්පික දුන්නා. දැන් මොකද වෙන්නේ? දැන් හෙට නෝම යෝජනා බාර දීලා නොමිනේෂන් දීලා නාම යෝජනා බාර දීලා අපේ අනුර කුමාර සහෝදරයා
සහෝදරයා හෙට සිට පටන් ගන්නවා තමන්ගේ මෙතිවරු ව්‍යාපාරේ රට පුරාම ගිහිල්ලා. අපි දැන් පටන් ගන්න තියෙන්නේ. ගොඩබි මහත්තයා යා කිව්ව තාලට අනුගත්තොත් එහෙම ගොඩබි මහත්තයා නාම යෝජනා බාර දීලා නමෙන් දානවා බෙහෙත් ගන්න සිංගප්පූරුවට. ඒ තමයි ඡන්ද කරන්නේ නේ. දැන් මේගොල්ලෝ රට හදන්නේ. මේගොල්ලෝ අපේක්ෂකද? එනිසා මේ ඇවිත් ඉන්නේ පරම්පරාවෙන් ලැබිච්ච බලය වගේ එකක් තියෙනවා කියලා ඒක උරුම කරගන්න මිසක් රටට යමක් කරන්නේ නෙවෙයි. අනිත් පැත්තෙන් ඇත්ත සජිත් මහත්තයා. මෙයා ඉන්න හිටපු ජනාධිපතිගේ මල්ලි අර හිටපු ජනාධිපතිගේ පුතා ඇවිත් ඉන්නවා. තාත්තගේ උරුමය අරගෙන ඇවිත් ඉන්නවා. ඇවිල්ලා මොකද්ද මේ කියන්නේ යන්නේ? යා ඉල්ලනවා රටේ බලය. අපි දැක පහුගිය මහමැතිවරණේ යා ඉන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පරාදයි ලොක්කා. එයාගේ ආසනේ තිස්සමහරම් පරාදයි. දිස්ත්‍රික්ක දිනා ගන්නත් බරුණා ආසන දිනනත් බරුණා දැන් වල රටේ දිනන්න ඉල්ල. මොකද්ද කියන සුසුකම? ඔබ දැකලා තියෙනවද කවදාකවත් අපේ රටේ ජාතික ප්‍රශ්නයක් වෙනුවෙන් පොදු ප්‍රශ්නයක් වෙනුවෙන් අඩු ගානේ වචනයක් කියනවා. උද්ඝෝෂණයක ඉන්නවා, පෙළපාලියක ඉන්නවා, පොදු සභාවක ඉන්නවා, පොත්පත් සාකච්ඡාවක් තියෙනවා. කවදාකවත් පොදු ප්‍රශ්න වලට වෙන්නේ නැහැ. තිස්සමහරම්ට ලාවේ මොකද්ද මැෂින් බෙදෙ සිමෙන්ති බෙදෙ හිටියේ. දැන් ඒ වෙලාව බලය ඉල්ලන්නේ. මොනවද කියන සුසුකම් සින්දු කියන්න පුළුවන්. ඉතින් දැන් ලංකාවට වන සින්දු කියන මිනිස්සෙක් නම් එයාම කොට හොඳ ගායකයෙක් වගන්න පුළුවන් අපිට. දැන් රට ඉල්ලන්නේ ගායකයෙක්. රටට ඕන කම තියෙන කවුද? ප්‍රතිපත්ති. රටේ ප්‍රශ්න හඳුනන ප්‍රතිපත්ති තියෙන ප්‍රතිපත්ති කියවන්න ගන්න පුළුවන් විදිහේ ශක්තියක් බලයක් තියෙන කෙනෙක් ඉල්ලන්නේ. සින්දු කියන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. අනිත් පැත්තෙන් මොකක්ද කියන්නේ? අනිත් පැත්තෙන් කියනවා රෑ බුද්ධිය ගන්න 12ටලු නැගිටින්නේ පාන්දර 4ටලු. නිදි මරණ. ඉතින් නිදි මැරීම සුසුම ක්‍රමයන් කියන හොඳම දේ තමයි ඔන්න කොහරි තැනක සිකියුරිටි ජොබ් එකක් හොයාගන්න එක තමයි හොඳම දේ. නිදි මරන්න පුළුවන් අට හොඳම ජොබ් එක සිකියුරිටි නේද? එහෙම එකක් හොයාගත්තා හරිය මොකද? එයා උසත් නැති නිසා මිටි නිසා එනේ සිකියුරිටි කමක් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ ඇවිල්ලා තමයි දැන් මේ රට හදන්න ඉල්ලන්නේ. පෞද්ගලික අවුරුදු 71ක් නට පාලනය කරපු කට්ටිය. ඔබ කල්පනා කරලා බලන්නකෝ. දැන් ගෝඨාභය රාජපක්ෂට හරි නැත්නම් සජිත් ප්‍රේමදාස මහත්තයාට හරි අයිතියක් තියෙනවද බලය ඉල්ලන්න අපෙන්? ඔබෙන් බලය ඉල්ලන්න අයිතියක් නැහැ. ඇයි? ඒගොල්ලෝ බලේ හිටියා. දැන් ආයෙත් මොකද්ද? රට හදන්න. ඔන්න මෙහෙම කිව්වනම් කමක් නැහැ. අපි ඉන්න කාලේ රට හැදුවා. ඒ නිසා ඒ හදපු කරන් යන අපිට දෙන්නේ කොහොනම් කමක් නැහැ. දැන් කියන්නේ මොකද දැල්ලා? අපිට කියනවා රට හදන්න ඒගොල්ලන්ට දෙන්නලු. ඒක මොකක්ද දැන් කියන්නේ? රට හදන්න ඒගොල්ලෝ බලය ඉල්ලනවා නම් ඒගොල්ලෝ පිළිගන්නවා ඒගොල්ලෝ හිටපු කාලේ රට හැදුවේ නැහැ කියලා. සජිත් මහත්තයා කියනවා ගෑල්ලා එයාට දෙන්න රට හදන්න කියලා පිළිගන්නවා පහුගිය අවුරුදු 4මාරේ රයිල් ගාන්ඩු ඉඳගෙන ඒගොල්ලෝ මේ රට හැදුවේ නැහැ කියලා. ඉතින් 4මාරක් පහුගිය කාලේ හදන්න බැරුණා නම් ඊටු ටික කොහොමද හදන්නේ? අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම ගොඩබත් මහත්තයාලා කියනවා නම් රට හදන්න යට දෙන්න කියලා පිළිගන්නවා මහින්ද මහත්තයාගේ අවුරුදු 9 ඇතුලේ රට හැදුවේ නැහැ කියලා. මොකද අර එක්තරා ජනාධිපතිවරයෙක් පිටරට කියලා තිබුණා කිසියම් නායකයෙක් හරි පක්ෂයක් හරි වරක් බලේ ඉඳලා නැමතෙවිත් රට හදන්න ඉල්ලනවා නම් ඔව් අසාර්ථක පුද්ගලයෙක් කියලා. ඒගොල්ලෝ හිටපු කාලේ හැදුවා නම් ආ ඉල්ලන්න ඕනේ හදන්න. දැන් හදන්න ඉල්ලනවා කියලා කියන්නේ මොකද්ද? හිටපු කාලේ හැදුවේ නැහැ කියලා පිළිගන්නවා තමන්ම. ඉතින් හිටපු කාලේ හදමු නැති කට්ටියට මොකටද අපි දෙන්නේ? ඒ නිසා අපි හිතනවා අසමත් වෙච්ච අයට, අසාර්ථක වෙච්ච අයට, බැරිකම පෙන්නපු අයට, තමන්ගේ නොහිකියා පෙන්නපු අයට අපේ රටේ ජනතාව නැවත වතාවක් මෙරට බාර දී යුතු නැහැ. අපි විශ්වාස කරනවා අපේ රටේ ජනතාව තීන්දුවක් ගත යුතු ඊටම තීරණාත්මක දැනගෙන ඉන්න මොකද්ද? අපි ඒ පරණ අතීතයට ආයුබෝවන් කියන්න ඕන. ඒ අතීතයට ජනතාව රවට්ටපු, ජනතාව වලක වට්ටපු, ජනතාවගේ පොරොන්දු කඩ කරපු රට වට්ටපු අතීතයක් තියෙනවා. ඒකට ආයුබෝවන් කියලා රට හදන, අනාගතයක් හදන අලුත් දේශපාලන ගමනක් යන්න පටන් ගන්න ඕන. ඒක පටන් ගන්න ඕන නම් පටන් ගන්න පුළුවන්කම තියෙන්නේ මේ ජාතික ජනබලවේගය සමග පමණයි කියන එක අපිට තමයි පැහැදිලි. දැන් ඔබ කල්පනා කරලා බලන්න. දැන් මේගොල්ලෝ එලා අපි බලය ඉල්ලනවා. ගෝඨාභයලා සජිත්ලා ඇවිල්ලා. එකම යාළුවෝ කට්ටිය වෙලා ඉල්ලන්නේ මේ. මොකක් සඳහාද මේ ඉල්ලන්නේ? රට හදන්න ඉල්ලනවා. ඒගොල්ලෝ මොකද්ද මේ රට කරලා තියෙන්නේ? පහුගිය අවුරුදු 71ක් තිස්සේ රට වට්ටපු වැටිල්ලේ ප්‍රමාණය කොතරම්ද? ඒගොල්ලෝ වග කියන්න ඕන මේ විනාශයට. ලංකාව දැන් තියෙන කොතනද? අපි ආදරණීය අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ කල්පනා කරලා බලන්න. අපිට මේ රටේ සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන්ද? අපි අහන තමුන්නාස්ලාගෙන්, මේ අහන් ඉන්න අපේ ජනතාවගෙන් මේ රට, මේ තියෙන ක්‍රමය, මේ තියෙන தත්ත්වය ඔබට හොඳයිද? කාට හරි කියන්න පුළුවන් අත උස්සලා අපිට කිසි ප්‍රශ්නයක් නැහැ සහෝදරයා. අපි හොඳට ජීවත් වෙනවා අපිට හොඳයි කියලා කියන්න පුළුවන්. කියන්න බෑ. ආර්ථිකය වැටිලා, ප්‍රශ්න වැඩි වෙලා, අධ්‍යාපනය පිරිහිලා, සෞඛ්‍ය සේවය විනාශ වෙලා, ගමනාගමනේ අරුබුදයක් වෙලා,
ජාතික සමගිය නැති වෙලා එන කොටා ගන්නවා. වංචා දූෂණ වැඩි වෙලා, ස්ත්‍රී දූෂණ වැඩි වෙලා, දිවිනසා ගැනීම වැඩි වෙලා, අපරාධ වැඩි වෙලා, හොරකම් වැඩි වෙලා, වැඩිම හොරකම් අපරාධ කරන්නේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ටපත් වෙලා රට වෙනසිලා තියෙන්නේ. වනසලා තියෙන්නේ. ඒ වනසපු රටේ ඒ වෙනසීමේ අයිතිකාරයෝ ඇවිල්ලා අපිට කියනවා ආපහු දීපන් කියලා. දැන් දෙන්න වටිනවද? කවුද වටේ ඉන්නේ? දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා යනකොට ওই රැස්වීම වටේ බලනකොට වටේ ඉන්නේ කවුද කියලා. වටේ ඉන්නේ ලෝක හොරු ටික. ලංකාවේ ඉන්න පට්ට හොරු ටික වටේ ඉන්නේ. විමල් ඉවරන්ස ඉන්නවා. නඩු තොගයක් තියෙනවා. අමති කාලේ හොරෙන් ගෙවල් බෙදලා පවුලයට සල්ලි හොරකම් කරලා. ඊට පස්සේ මහින්දාන් දල්ලුගමගේ ඉන්නවා. නඩු තියෙනවා. විශාල දේපලක් උපයාගෙන තියෙනවා. වත්කම් උපයන් තියෙනවා. උපයාගත්තු ක්‍රමේ කියා දෙන්න තේරෙන්නේ නැහැ. ඔප්පු කරන්න මැස නඩු තියෙනවා. රෝහිත අබිගුණතුංග මහත්තයා ඉන්නවා. රුපියල් කෝටි 45ක දේපලක් තියෙනවා. හොයාගත්තු ක්‍රමේ කියන්න තේරෙන්නේ නැහැ. නඩුවක් තියෙනවා. නඩුකාරෝ ටික වටේ ඉන්නේ. නඩුකාරෝගේ නඩු අහන කට්ටිය නෙවෙයි. නඩු වැටිච්ච කට්ටිය. මොකටද මේ වටේ ඉන්නේ? නඩු ටිකෙන් බේරෙන්න. ඉල්ලන්නේ රට හදන්න. හැබැයි ඇත්තට ඉල්ලන්න රට හදන්න නෙවෙයි. නඩු තොගයක් තියෙනවා. හිමින් යහුවත් ඕවා හිටානෙන්දට හිර යන සිද්ධ වෙන නිසා නඩු ටික අයින් කරගන්නම් බලය ගන්න අතට. ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් ඒගොල්ලන් තියෙන එක ඇත්ත. හැබැයි ඒක අපේ ප්‍රශ්න නෙවෙයි. දැන් එන මොකද අපි කල්පනා කරන්නේ? අපි කල්පනා කරනකම තියෙනවා අපේ රට අපි කොතනද ගෙනියන්න ඕනකම තියෙනවා. ඒක තේරුම් ගන්න පුළුවන් මේගොල්ලෝ වට්ට වැටිල්ලෙන් ඔබ කල්පනා කරලා බලන්න. මේ රටේ මොනවද අපිට තියෙන්නේ? අද ආර්ථිකයක් නැති රටක් තියෙනවා අපිට. නිෂ්පාදන මාර්ග නැහැ. වත්කම් උපයන්නේ නැහැ. විතක පොත්වල පල් කළ දුන්නා. ලංකාවේ ආර්ථික තත්ත්වය මොකද්ද? සාමාන්‍යයෙන් ගත්තොත් දල වශයෙන් ගත්තොත් කියනවා ලංකාවේ දවසක වියදම මුළු රටේම දවසක වියදම රුපියල් බිලියන 11කලු. මුළු රටේම දවසක වියදම රුපියල් බිලියන 11ක් කියන්නේ කෝටි 1100ක්. හැබැයි මුළු රටේම දවසක ආදායම බිලියන 5යි. කෝටි 500යි. දැන් මොකද වෙලා තියෙන්නේ රටේට? අපි රුපියල් කෝටි 1100ක් වියදම් කරන්න ඕන හම්බ කරන්න කෝටි 500යි. හැම දවසකම කෝටි 600ක ණයක් තියෙනවා. මොකෙන්ද ඒක පියවන්නේ? නිෂ්පාදන මාර්ග හදනවද? කර්මාන්ත හැදුවද? කෘෂි කර්මාන්ත දිනු කරාද? දීවර කර්මාන්ත දිනු කරාද? මොකක්වත් කරේ නැහැ. ණයට කන්න පටන් ගන්න තියෙන නිසා ණය කන්දරාවක් තියෙනවා. රටට වත්කම් උපයන ආර්ථිකයක් නිර්මාණය කරේ නැහැ. ණයට කන්න පුරුදු කරා. චීනුන්ගේ ණය උගුලේ ලංකාව හිර කරුවේ රාජපක්ෂලයි මේ ආණ්ඩුව. අපි ණය උගුල හිර කළා මේ ලංකාව තියෙන්නේ. සුද්ධ යනකොට ලංකාව සත පහක්වත් ණය තිබුණේ නැහැ ලෝකෙට. අද මොකදලා තින්නේ? දැන් ණය ගැන කියන්න අපිට ඉලක්කම් වල ලොකු ඉලක්කම් ගැන සිද්ධ වෙලා. දැන් ඊට අවුරුදු 5කට 6කට කලින් අපි අපේ රටේ ණය ගැන කියනකොට ණය ගැන කිව්වේ මොනවෙන්ද? මිලියන් වලින් කිව්වේ. මිලියන් මෙච්චරයි කියලා. ඊට පස්සේ ඒක බිලියන් වලින් කියන්න පටන් ගත්තා. බිලියන් මෙච්චරයි කියලා. දැන් කියන්නේ මොකෙන්ද? දැන් කියන ට්‍රිලියන් වලින්. ලංකාවේ ණය ප්‍රමාණය ට්‍රිලියන් 11ක් කියලා කියන්නේ. වසර 70ක නට පාලනය කළ අපේ රට පත් කරපු තැන. ලංකාව ණය උගුල ගිර කරලා තියෙනවා. ලංකාවේ ණය ප්‍රමාණය දැන් කියන්නලා තියෙන ට්‍රිලියන් වලින්. ට්‍රිලියන් 11ක් කියලා කියන්නේ මොකද්ද? කෝටි ගත්තොත් එහෙම රුපියල් කෝටි 11 ලක්ෂයක්. කවදාක්වත් ගෙවලා ඉවර කරන්න බැරි පරම්පරා ගාණක්වත් ගෙවලා කරන්න බැරි රුපියල් කෝටි ඒවා 11 ලක්ෂයක දැවැන්ත ණය කන්දරාවක් අපිට පටවලා තියෙනවා. ඒ සඳහා වාර්ග පොලී ගෙවන්න අපි කොතරම් හම්බ කරන්න ඕනද? කොතරම් ප්‍රමාණයක් බදු ගෙවන්න ඕනද? මුළු රටේම ණය ගන්න ඕනේ නැහැ. අර ළඟදී හදුන නෙළුම් කුළුණ කියලා එකක්. ඒ නෙළුම් කුළුණ හැදුවේ අතේ සල්ලි වෙන්නේ නෙවෙයි ණය අරගෙන. පෞද්ගලික ජනාධිපතිම කිව්වා නෙළුම් කුළුණ හදන්න පටන් ගත්තෙම රුපියල් බිලියන් 2ක් හොරා කාලා කියලා. ඊට අමතරව නෙළුම් කුළුණ ණයට හැදුවා. දැන් විවෘත කරා ඊට පස්සේ දැන් මොකදලා තියන්නේ? වසර 10ක් යනතුරු ණයගත්තු බැංකුවට අවුරුද්දකට රුපියල් කෝටි 240 ගානේ වාරිකේ ගෙවන්න උන. නෙළුම් කුළුණට විතරක් අවුරුද්දක වාරිකේ රුපියල් කෝටි 240ක් බිලියන් 2.4ක්. කවුද ගෙවන්නේ? ඔය නෙළුම් කුළුණ නැගලා තේ එකක් බොන්න හම්බෙන්නේ නැති, ඔකට පයින් හම්බෙන්නේ නැති අර ගම්බලින් අහිංසක ජනතාව ගෙවන්න ඕන ඔකට. ඒගොල්ලෝ මුල්ගල් දෙපඩ විවෘත කරාට. ඒ නිසා රට විනාශ කරලා තියෙන්නේ. රට ණය කන්දරාවක හිර කරලා තියෙන්නේ. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම රටේ අභිමානය වට්ටලා තියෙන්නේ. ඔබ කල්පනා කරලා බලන්න. අපි කවුරුත් දන්නවා ලංකාව ආරම්භක කාලයේ කිසියම් ආර්ථික හයියත්තියක් හිටියා. 1950 දශකයේ ලංකාව ආසියාවේ රටවලින් ගත්තොත් එහෙම ඒක පුද්ගල ආදායමෙන් ලංකාව දෙවනි උනේ ජපානයට විතරයි. ඒක පුද්ගල ආදායමෙන් ලංකාව දෙවනි උනේ ජපානයට විතරයි. 1950 දශකයේ ජපානයේ ඒක පුද්ගල ආදායම $90යි ලංකාවේ 89යි. එහෙම හිටියේ. අද මොකදලා තියෙන්නේ?
අවුරුදු 70කට පස්සේ මේගොල්ලෝ මොකද කරලා තින්නේ? ලංකාව වටලා තියෙනවා ඇෆ්ගනිස්තානේ ගාවට. දැන් යන්තම් ලංකාව උඩින් ඉන්නේ ඇෆ්ගනිස්තාන විතරයි. ඇෆ්ගනිස්තානේ ආණ්ඩුවක් ඇත්තෙත් නැහැ. රටක් නෙවෙයි ඒක. එතනට වටලා තියෙන අවුරුදු 70කට පස්සේ. ඒගොල්ලෝ පම්පෝරි ගන්නවා ආර්ථික සංවර්ධනය පිළිබඳව. හැබැයි වෙච්ච දේ මොකද්ද? දැන් අලුතෙන් තියෙනවා ආර්ථික සංවර්ධනයමයි දර්ශකයක්. ඒ තමයි ලෝකෙ මිනිස්සු සන්තෝෂෙන් ඉන්නවද කියලාමයි. ඒක තමයි අලුත්ම එක. ඒකට අපි හිතුවා ඒකට හරි කියලා. මොකද ආර්ථික සංවර්ධනය කරා නම් ඒක ප්‍රතිලාභ මිනිස්සුන්ට ආව නම් මිනිස්සුගේ ප්‍රශ්න විසඳුණා නම් මිනිස්සු සන්තෝෂෙන් ඉන්න ඕනේ. සමහරවිට ලෝකේ සතුටින් ඉන්න ජනතාව ඉන්නේ කොහෙද කියලා. ඒ ලෝකේ සතුටින් ඉන්න ජනතාව පිළිබඳ හොයන දර්ශකයට අනුව ලෝකේ සතුටින් ඉන්න ජනතාව ඉන්නවා කියලා කියන්නේ ස්කැන්ඩිනේවියානු රටවල් වල. නෝර්වේ, ස්වීඩන්, පින්ලන්තේ, නෙදර්ලන්තේ වගේ රටවල්. ලංකාව කොහෙද තියෙන්නේ? ලංකාව තියෙන්නේ දර්ශකයේ සෝමාලියාවට පහළින් සතුටුයිද? අපි කවුරුත් දන්නවා සෝමාලියා කියලා කියන්නේ මුදු කල්කාරුන් රට අප්‍රිකාවේ තියෙන. ඒ කියන්නේ මොකද්ද? සෝමාලියාවේ මිනිස්සුත් ලංකාවට වඩා සන්තෝෂෙන් ජීවත් වෙනවා. අවුරුදු 70ක් මේගොල්ලෝ ගෙනාපු දැන එතන. දැන් ආයෙ අපෙන් ඉල්ලනවා අවුරුදු 5කට ජනාධිපති බලය දෙන්නේ කියලා. නිසා අපි ඔබට කියන්න ආවේ මේ හොද මඩේ දාපු සෙල්ලම. මේ මාරු කරපු සෙල්ලම දැන් නතර කරන කාලේ අපිට ඇවිත් තියෙනවා. දැන් අපි අර පුරුද්දේ බලයට වලව් වලට ප්‍රභූන්ට ඡන්ද දීපු කාලේ නිමා කරමු. හොරු රැලක් නඩත්තු කරා මදිද? අවුරුදු 71ක් තිස්සේ එකම හොර කණ්ඩායම. දෙකට බෙදලා එක හොර කණ්ඩායම. ඒගොල්ලෝ කාලයක් හොරකම් කරනවා, මේගොල්ලෝ රකින්නවා, මේගොල්ලෝ කාලයක් හොරකම් කරනවා, ඒගොල්ලෝ රකින්නවා. ඒක හොරෙක් කැල්ලුවද මේගොල්ලෝ? ඇල්ලුවේ නැහැ. මේගොල්ලන්ගේ හොරු ඒගොල්ලෝ අල්ලන්නෙත් නැහැ, ඒගොල්ලන්ගේ හොරු මේගොල්ලෝ අල්ලන්නෙත් නැහැ. නිසා දෙගොල්ලෝ එකතු වෙලා මාරුවට හොරකම් කරන නිසා අපි අපේ රටේ ජනතාව හොර කණ්ඩියක් නඩත්තු කරා අවුරුදු 71ක් තිස්සේ ඒකෙන් මිදෙන්න කාලේ අපිට වෙත් තියෙනවා. නිසා අපි කියන්නේ ඔබට මොකද්ද? දැන් අපි වෙනසක් කරමු. මේ මෙතිවරණයේ සඳහා වෙච්ච අවස්ථාවෙත් තියෙනවා. ගොඩක් අවුරුදු ගානකට පස්සේ අපිට පහුගිය කාලේ තිබුණ ප්‍රශ්නයක් මොකද්ද? මේගොල්ලෝ එපා වෙලා හිටියා නමුත් අපි කවුද තෝරගන්න කියලා අපේ ප්‍රශ්නයක් තිබ්බ ජනාධිපතිතුමනලදී. මේ අද එහෙම නෙවෙයි අද අපට උත්තරයක් තියෙනවා මොකද්ද? මේ කණ්ඩායම් දෙකම එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කණ්ඩායම් දෙකම දැන් ජනතාවට එපා වෙලා තියෙන බව අපි දන්නවා. එහෙනම් දැන් විකල්පයක් තියෙනවා අපි කියනවා. දැන් අපේ ජනතාවට විකල්පයක් තියෙනවා තෝරගන්න අවස්ථාවක් තියෙනවා. ඒක තමයි රට හදන බලවේගයක් නිර්මාණලා තියෙනවා. ඒ බලවේගය තමයි මේ වේදිකාවේ තියෙන්නේ. ඒක තමයි ජාතික ජන බලවේගය. වමේ පක්ෂ, ප්‍රගතිශීලී පක්ෂ, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ, කලාකාරෝන්ගේ සංවිධාන, විද්වත් සංවිධාන, වෘත්තීය සමිති, ගොවි සංවිධාන, දියර සංවිධාන 30කට ප්‍රමාණයක් එකතු වෙච්ච රට හදන මධ්‍යස්ථානය අපි ගොඩනගලා තියෙනවා. ඒ මධ්‍යස්ථානයේ තමයි මේ අපි ඡන්දෙට එන්නේ. කවුද ඡන්දෙට එන්නේ? මේ පාර අපි අපෙන් ජාතික ජන බලක නියෝජනය කරමින් ඡන්දෙට එන්නේ අපේ පක්ෂ නායක අනුර සනායක සහෝදරයා. අපි හොඳටම දන්නවා මේ වෙනකොටත් අපි බැලුවොත් නිකන් මතුවෙන් ගත්තොත් එහෙම මේ ජනාධිපතිවරණේ ගෝඨාභය රාජපක්ෂයි සජිත් ප්‍රේමදාසයි අනුර සනායක සහෝදරයා ආරම්භ බැලුවොත් එහෙම සටනේ ඉදිරියෙන් එන්නේ කවුද? සටනේ ඉදිරියෙන් එන්නේ වෙන කවුරුත් නෙවෙයි ජාතික ජන බලවේගයේ අපේ අපේක්ෂක අනුර සහෝදරයා ඉදිරියෙන් ඉන්නවා කියලා අපි කවුරුත් දන්නවා. මොකද අනුර සහෝදරයත් එක්කෙන් කිට්ටු වෙන්නවත් ඔය කාටවත් පුළුවන් කමක් නැහැ. හැකියාවන්ගෙන් දක්ෂතාවයෙන්. අපි කවුරුත් දන්නවා. අපි ගැන කියන්නේ නැති පක්ෂයක්. අපි පුද්ගලයන් වර්ණනා කරන්නේ නැති පක්ෂයක්. ඔයගොල්ලෝ කවුරුත් දන්නවා. අපිට එහෙම සංස්කෘතියක් නැහැ. හැබැයි ඒ වුණත් අපි කියන්න ඕන කම තියෙනවා මොකද්ද? අපේ රටේ ජනතාව දැනගන්න ඕන අපි කියන්න කම තියෙනවා කවුද මේ අපේක්ෂකව කියලා. ගෝඨාභය රාජපක්ෂ මාත්‍ර මොකද්ද තියෙන්නේ? දැන් කතා කරනවා රට ආරක්ෂා කරන්න. අර නලින් සෝදරත් කිව්වේ. රට රකින්න කතා කරනවා. හැබැයි රට රකින්න ඕනම වෙලාවෙ හමුදාව දාලා පැනලා ගියා. දැන් අද කරනවා අපිට රට රකින්න කතා කරනවා. රට රකින්න ඕන වෙලාවෙ හමුදාව හිටපු වෙලාවෙ හමුදාව දාලා පැනලා ගියා හේතුවක් දන්නේ නැහැ. දන්නේ නැහැ මොකද්ද ඉතිපත් සහතිකය කියලා. හමුදාවෙන් පැනලා යනවා. ගිල්ලා එක්සත් ජනපදයේ ගත්ත පුරවැසිකම් තාමත් පෞලි කට්ටිය එක්සත් ජනපදයේ පුරවැසියෝ. හැබැයි මෞබිම රකින්න කතා කරනවා. එයා කතා කරන රට ආරක්ෂාව දෙන්න. ආරක්ෂාව දෙන්න කොහොමද? එයා ආරක්ෂක ලේකම්වලා හිටපු කාලේ මොකෝ සිද්ධ වුනේ? තාජුලින් මහත්තයා මරුන්නේ නැද්ද? මරුණානේ ඒ කාලේ. ආරක්ෂාව තිබුණේ නැහැ එතුමාට. තාජුලින් මරුනේ එයා ආරක්ෂක ලේකම්වලා ඉන්නකොට හැබැයි ආරක්ෂකයන් බැරි වුණා. ලසන්ත මරුණා. මහපාර මැරුවා. එයා ආරක්ෂක ලේකම් ආරක්ෂකයන් බැරි වුණා. අඩු ගානේ මිනිමරවල්ලන්න බැරි වුණා. හිරගෙදර මිනිස්සු මරා දැම්මා. ඒ ආරක්ෂක ලේකම් ආරක්ෂකයන් බැරි වුණා. පොත්පත් කලාවේදී මැරුවා අතුරුදහන් වුණා. ඒ නිසා එයා කාවත් ආරක්ෂා කරේ නැහැ. එයාට ආරක්ෂකයන් බෑ පුරවැසියන්. අපේ රටේ අපි දන්නවා හලාවත දීවරයෙක් මැරුණා ඇන්තනි සහෝදරයා වෙඩි තියලා. රොෂෙන් ජානක මැරුණා වෙඩි තියලා. රතුපස්වල මැරුවා වෙඩි තියලා. ඒ නිසා රටේ ජනතාවට මරණය ගෙනාව මිසක් ආරක්ෂාව ගෙනාව නැහැ ඒගොල්ලෝ.
සජිත් ගත්තමත් එහෙම තමයි. මොකද්ද කරපු දේ? හැබැයි එහෙම නෙවෙයි අපේ අපේක්ෂකයා අනුර සහෝදරව කවුරුත් දන්නවා. කැලණි විශ්වවිද්‍යාලයේ උපාධාරයෙක්, විද්‍යාවේදී උපාධාරයෙක්. අපේ පක්ෂය අවුරුදු 3 වැඩි කාලයක් තිස්සේ දේශපාලන කරනවා. අපේ පක්ෂයේ අමාරුම කාලේ දේශපාලනට ඇවිල්ලා ඇත්තරල යන්නේ නැතුව අපේ පක්ෂය මුණ පාපු හැම දුෂ්කර අවස්ථාවකදීම පක්ෂයත් එක්ක ඉඳලා දේශපාලන කර විතරක් නෙවෙයි තමන්ට බාර දීපු ඕනෑ වගකීමක් ඊටමත් ඉහළින් ඉටු කරන්න පුළුවන් කියලා භාවිතයෙන් ඔප්පු කරපන කෙනෙක් තමයි අපි වගේ පක්ෂයක නායකත්වයට දක්වා එන්න පුළුවන් උනේ නායකයා බවට අපි කවුරුත් පත් කරගත්තේ ඒ දක්ෂකම නිසා. අපි කවුරුත් නෝ දක්ෂ කතිකේ ඊටමත් හොඳින් කරුණු ඉදිරිපත් කරන්න පුළුවන් දන්න කෙනෙක්. ඒ විතරක් නෙවෙයි තමන්ට බාර දෙන ඕන වගකීමක් අපි කවුරුත් දන්නවා. පොගේ කාලේ අපි ආණ්ඩුවේ අවුරුද්දක් හිටියා. ඒ ආණ්ඩුවේ අවුරුද්දක් හිටපු කාලේ සංස්කෘතික කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම වාරි මාර්ග පොදු සම්පත් මේ දෙවෙනි අමාත්‍යාංශය ඊටමත් හොඳින් කරගෙන ගියා. වැව් දසදහසේ ව්‍යාපෘති ආරම්භ කරා. පළමු වැව් දහස අවුරුද්දක් තුළ පිළිස කරා. ඒ නිසා වැඩ කරන්න පුළුවන් කියලා පෙන්නපු කෙනෙක්. ඊට අමතරව ඔබ කවුරුත් දන්නවා දැන් මේ අපේ පාර්ලිමේන්තුව අවුරුදු 20 ගණක් ඉන්නවා. මේ 2015න් පස්සේ පාර්ලිමේන්තුව. දැන් මේ අපේ පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරුන්ගේ හැකියාවමයින වෙබ් අඩවියක් තියෙනවා. www.mantri.lk කියලා වෙබ් අඩවියක් තියෙනවා. ඒක ස්වාධීන ආයතනයක් විසින් කරන් යන්නේ. ඒගොල්ලෝ මේ පාර්ලිමේන්තුවේ മന്ത്രിවරුන්ගේ ක්‍රියාශීලීත්වය මනලා 1 2 ලකුණු කරනවා. කවුද හොඳ മന്ത്രിවරයා කියලා. ඒ මනින්නේ ඒගොල්ලෝ ගන්නවා සාධක ගණනාවක් ගන්න මොනවාද? පාර්ලිමේන්තුවට පැමිණීම. දිනපතා එනවාද? දිනපතා කියන්නේ තියෙන දවසට. පැමිණීම. ඊට පස්සේ විවාද වලට සහභාගී වීම. කමිටු වලට සහභාගී වීම. අදහස් දැක්වීම. මහජන ප්‍රශ්න කතා කිරීම. ඊට පස්සේ අදහස් දැක්වීමේදී අදහස් වල තියෙන සාරවත් භාවය. ඊට අමතරව ගත්තොත් පාර්ලිමේන්තුවේ හැසිරීම. මයික් කඩනවද? පුටුවේ වතුර හලනවද? මිනිස් කුඩු ගහනවද? ඒවත් බලන්න. ඔන්න ඔක්කොම જાති බලලා ඊට පස්සේ තෝරනවා කවුද සක්‍රීය മന്ത്രിවරයා කියලා. දැන් අපිට කියන්නකෝ මේ පාර්ලිමේන්තුවේ 225ක් ඉන්නවා. මේ පාර්ලිමේන්තුවේ අවුරුදු 4මාරක් තිස්සේ මේ පාර්ලිමේන්තුවේ සක්‍රීයම ක්‍රියාශීලීම හොඳ മന്ത്രിවරයා වෙන කවුරක්වත් නෙවෙයි අනුර දිසානායක සහෝදරයා. පළවෙනි හොඳම 10 දෙනා අතර අපි 6 දෙනාම ඉන්නවා. ලලින් සහෝදරයා කවලාක නවක මන්ත්‍රී හොඳම නවක මන්ත්‍රීවරයා බඩපත් වෙලා හිටියා. ඇයි ඒ තමන්ට පරුවක් වීම හොඳින් කරන්න කියලා ඔප්පු කරලා තියෙනවා. දැන් මේ දවස්වල බලන්නකෝ. දැන් නාමජනා බාර දෙන්න තියෙන හෙට හැබැයි මැතිවරණ ප්‍රකාශ කරලා පස්සේ අපි අපේක්ෂව නම් කරා මහින්ද මහත්තයලා ගෝඨාභය නම් කරා අපි අනුසෝදනා නම් කරා අන්තිමට රණ්ඩු කරගෙන ඉඳලා සජිත් නම් කරගත්තා. දැන් අපේක්ෂකයන්ට තියෙනවා තමන් කරුණ ඉදිරිපත් කරන්න. කො අපේක්ෂක දැන් පහුගිය කාලේ මහජන රැස්වීම් වල ජනමාධ්‍යයන් වල අදහස් පළ කරන අනික් කට්ටියවද ඔය එක සූපාන නාලිකාවකවත් දේශපාලන සංවාදයකට ගෝඨාභයවද උත්තර දෙන්න ආවෙත් නැහැ ගෙන්වෙත් නැහැ. සජිත් ආවද ආවෙත් නැහැ ගෙන්වෙත් නැහැ. ඒගොල්ලන්ට ඒවට උත්තර දෙන්න බෑ. ඊයේත් එකක් තිබ්බාර පැපරල් සංවිධානය කරපු ගෝඨාභය රාජපක්ෂ ආවේ නැහැ. උත්තර දෙන්නේ නැහැ. කතා කරන්නේ නැහැ. ගෝඨාභය ඡන්ද කරන්නේ කොහොමද? පන්සලකට යනවා, එළියට යනවා, වොයිස් කට් එකක් දීලා hina වෙලා යනවා. ප්‍රශ්න වලට මුණ දෙන්නේ නැහැ. ඇයි? දන්නේ නැහැ කියන්නේ. රට ගැන දන්නේ නැති, ප්‍රතිපත්ති නැති. ප්‍රශ්න දෙකක් අහුවට පස්සේ සංයමයේ බිඳෙන මිනිස්සු රටක් කරයිද? ඒ නිසා අපි ඔප්පු කරලා තියෙන මොකද්ද? අනුර දිසානායක සහෝදරයෝ ඔප්පු කරලා තියෙනවා ඕනෑම ප්‍රශ්නයකට ඕනෑම අමාරු තැනකදී උත්තර දෙන්න කොහොමද කියලා ඔප්පු කරලා තියෙනවා. නිසා රට පිළිබඳව ආර්ථිකය පිළිබඳව ඕනෑම විෂයක් පිළිබඳව ඉතාමත්ම හොඳින් විග්‍රහ කරන්න පුළුවන් දැනුමක් තියෙන කෙනෙක් තමයි අනුර සහෝදරයා ඉන්නේ. අනුර සහෝදරයා වෙත් තියෙන තමන්ට ජනාධිපති වෙන නෙවෙයි. ඒ සඳහන් වෙන්නේ මොකටද? මේ තියෙන අපි සංවිධානයක් හදලා තියෙන මොකද්ද? මේ රට වෙනස් කරන්න, රට ගොඩනගන්න අපි ජාතික ජනබලවේගය කියලා දෙවන්ත මහජන ව්‍යාපාරයක් ගොඩනගනවා. මේ ජාතික ජනබලවේගයේ ඡන්ද සඳහා හදාගත්තු පෙරමුණක් නෙවෙයි, ඡන්ද පෙරමුණක් නෙවෙයි. මේක මහජන ව්‍යාපාරයක්. ඒ මහජන ව්‍යාපාරය අපි ඔක්කොම තීන්දුවක් ගත්තා. ජනාධිපතිට සටන් කරමු. ඒ සඳහා අපි හොඳම අපේක්ෂා ලෙස අනුර දිසානායක සහෝදරයාපත් නම් කරමු කියලා අපි තීන්දුවක් ගත්තා. ඒ අනුව තමයි අනුර සහෝදරයා මේ මැතිවරණ සටනේ අපේ අපේක්ෂා බඩපත් උනේ. ඒ නිසා අපි ජාතික ජනබලවේගය විද්වතුන් ඉන්නවා, වමේ පක්ෂ තියෙනවා, ජනතා විමුක්ති පෙරමුණ ඉන්නවා, කලාකරුවන් ඉන්නවා. අපි සිංහල දෙමළ මුස්ලිම් සීලු සංවිධාන තියෙනවා. අපි කවුරුත් එකතු වෙලා රට වෙනස් කරන ගමන් කරමින් ඉන්න නිසා අපි හිතනවා අන්නේ ගමනේදී ඔබට අවස්ථාවක් තියෙනවා දැන් මේ රට වෙනස් කරන්න දායක වෙන්න. වසර 71 දේශපාලනයේ තිබිච්ච ඛේදවාචක නිමා කරන්න ඕනකම තියෙනවා. ඒකට තවදුරටත් යන්න දෙන්න පුළුවන් කමක් නැහැ. ඒක අවසන් කරන්න කාලය අපට ඇවිත් තියෙනවා. අපේ රටේ දේශපාලනයේ
ඊටමත්ම ඛේදනීය කාල පරිච්ඡේදය අපේ ජනතාව දුකටපත් කරපු කඳුළටපත් කරපු රට ඇතුලේ ආරක්ෂාව නැති කරපු ජාතික සමගිය බිඳපු ආර්ථික වට්ටපු ඒ අවුරුදු 71 පාලනය නිමා කිරීම සඳහා වෙච්ච අවස්ථාව දැන් තියෙනවා. අපි හිතන මේක ඇත්තල යුතු නෑ. මේක අපි ගන්න ඕන හරියටම අරගෙන මේ සටන අපි ජයග්‍රහණ කෙලවරක සටන පටපත් වෙන නිසා සහෝදරවරුනි අපි උඩ කියන්නේ අපිට ලැබිච්ච මේ අවස්ථාව අපි මොන හේතුවක් නිසාවත් ඇත්තල යුතු නෑ. සතුරන්ට ජයග්‍රහණ කිරීමට ඉඩ ලබා දිය යුතු නෑ. අපේ රට නැවත අගාධය කරා ගෙනියන ප්‍රජාතන්ත්‍රවාදී අහෝසි කරන ඒකාධිපතිත්වය හදන ආර්යවන් කැඳන් එන තැනකට අරන් යා යුතු නැහැ. ඒ වෙනුවට පොදු ජන යුගයක් අපි හදන්න ඕනේ. ඔබට ඕන කොහොම කෙනෙක්ද ළඟට හිට වෙන්න බැරි දෙකට නැවිලා වඳින්න සිද්ධ වෙන උතුමා කියලා කියන්න සිද්ධ වෙන නොනට ආර්යව කියලා සිද්ධ වෙන එහෙම කෙනෙක් දෝනකම තියෙන නැත්නම් සහෝදරයා කියලා කියන්න පුළුවන් ජනාධිපති දෝනකම තියෙන්නේ. අපි සාහිත්‍ය කරනවා අනු සහෝදරයා අපේ රට ජනතාව ජයග්‍රහණ කරුවොත් ජනාධිපතියට ඊට පස්සෙන් දත් ඔබට අනුර සහෝදරයා කියලා කතා කරන්න පුළුවන් නායකයෙක් තමයි අපි ජයග්‍රහණ කරවන්න කැමති. සහෝදරයෙක් පත් කරගන්න. අපේ කෙනෙක්, ඔබේ කෙනෙක්. සවලව්කාරයෙක් නෙවෙයි, ප්‍රභු පවුලක කෙනෙක් නෙවෙයි, ජනාධිපතිගේ අයියාරි, මල්ලියාරි, පුතාරි නෙවෙයි. අපේ කෙනෙක්, අපේ කියලා අපිට දැනන කෙනෙක් අපි මේ රටේ නායකත්වයට පත් කරගත්තොත් එහෙම අපිට සහෝදරයා කියලා කටපුරා කතා කරන්න පුළුවන් නැත්නම් පුතේ මල්ලි කියලා කතා කරන්න පුළුවන් කෙනෙක් පත් කරගත්තොත් අපි හිතනවා ඒක තමයි අපේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් හදන්න පුළුවන්කම තියෙන්නේ. සයකට අවස්ථාවක් තියෙනවා. ඒකට ඔබ සූදානම් වෙන්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. දැනටමත් අපේ රටේ ජනතාව තීන්දුවක් කරන් තියෙනවා. අපි මේ පහුගිය කාලේ ගියපු මහජන රැලි වලට අපි තිබ්බ සාකච්ඡා සභාවලට විශේෂයෙන් අපේ ගෝල් ෆේස් රැලියට එකතු වෙච්ච දස ලක්ෂ සංඛ්‍යාත ජනතාව ඔප්පු කරමින් ඉන්නවා. අදත් මේ බේරුල ක්‍රීඩාංගණයට මහවැසි නොසකා එකතු වෙච්ච තමුන්නාස්ලා අපට ආදර්ශයක් දෙමින් ඔප්පු කරමින් ඉන්නවා. අපේ රටේ වසර 70ක දේශපාලනේ නිමා කිරීමට ජනතාව ලෑස්ති, ජනතාව සූදානම්, වෙනසක ඇරමුම පටන් ගන්න මෙතනින් කියලා අපේ ජනතාව පෙන්නම නිසා ඒ ධෛර්යය හිතේ තියාගෙන, ඒ ශක්තිය හිතේ තියාගෙන මේ වේදිකාවෙන් සියලු පක්ෂවල පිළිබඳ විශ්වාසය හිතේ තියාගෙන අපට අපේ රට හදන්න ඕන, හදන්න පුළුවන්, හදන්න වෙන කිසිවෙක් නැහැ. මේ රටේ අනාගතය ඉරණම අපි බාරගත යුතුයි. ඒ වෙනුවෙන් අපි ගමින් ගමට යමු, නගරෙන් නගරට යමු, ගෙයින් ගෙට යමු, කරුණු කියමු, ඡන්ද හදමු, එකතු කරමු, සංවිධානය කරමු. ලබන මාසේ 16 වෙනිදාට ඡන්ද පෙට්ටි වලට ජාතික ජනබලයේ අපේක්ෂකයාගේ ඡන්ද වලින් පුරවලා අපේ රට ඉතිහාසයේ වසර 71ක කාලකන් ඉතිහාසය වෙනස් කරලා සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් යුගයක ආරම්භය අත්විවරම දමමු. ඒ සඳහා හැමදෙනාම ක්‍රියාශීලීව මැදිහත් වෙමු කියන ඉල්ලීම කරමින් එවෙනුම හැමෝටම ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරමින් ජාතික ජනබලයේ අපේක්ෂක අනුසුචිත සහෝදරට ජය වේවා. ජාතික ජනබලයකට ජය වේවා. සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට ජාතික සංඝයට ජය වේවා ප්‍රාර්ථනා කරමින් අපි ඔබ සමග ගන්නවා. හැමෝටම ජය වේවා. බොහොම ස්තුතියි.